right හරි ඔන්න මම රෙකෝඩින් එක on කරා හරි ඒතර අපි start කරා ධන සංඛ්‍යා තුනක් ලබා ගන්න ඒවා x y z ලෙස සලකන්න ඔන්න අපේ first input එක ලියුවා දැන් ඒ කියන්නේ numbers තුන අපි අරගෙන දැන් මේ programming කරනකොට මම ඔයගලන්ට කිව්වේ මොකද්ද ඕගොල්ලෝ program එක කියලා හිතන්න ඕගොල්ලෝ ඉස්සරහා තමයි user ඉන්නේ ඔයා එතකොට ඔයා ගැන තමයි දැන් මේවා හිතන්නේ ඔයා program එක ඔයා start වුණා දැන් ඔයා numbers තුනක් ඉල්ල ගන්නවා එහෙනම් ඔයා කියන්නේ ධන සංඛ්‍යා තුනක් ලබා ගන්නවා ඔයාට සිද්ධ වෙන්න ඕන දේ තමයි ඔයා කියන්නේ නේද ධන සංඛ්‍යා තුනක් ලබා ගන්න. ඒතර මෙතනට ධන සංඛ්‍යා තුනක් ඇතුළත් කරන්න ධන සංඛ්‍යා තුනක් ලබා ගන්න ඔය වගේ ඕනම දෙයක් ඔයාට කියන්න පුළුවන්. right හරි තප්පරයක් ඉන්න කීප දෙනෙක් ඇඩ්මිට් වෙනවා පුතේ ඔයගොල්ලෝ මයික් on කරන් ඉන්නවා නම් off කරගන්න අනිත් අයට කරදරයි. right හරි දරුවනේ මම අද ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එක එකතු වෙලා ඉන්නේ මට පොඩ්ඩක් මේක ආන්සර් කරන්න වෙනවා ඒක නිසා විනාඩියක් දෙන්න. right ධන සංඛ්‍යා තුනක් ලබා ගත්තා ඒවා x y z ලෙස සැලකුවා. එතකොට මේක ඔයගලන්ට සිංහලෙන් ලියනකොට ධන සංඛ්‍යා තුනක් ඇතුළත් කරගන්න ධන සංඛ්‍යා තුනක් ආදානය කරගන්න ඔය කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. English අයට obtain 3 positive numbers, enter 3 positive numbers, input 3 positive numbers right ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් සංඛ්‍යා තුන ලබා ගත්තා. එහෙනම් ඊළඟට අපි කරන්නේ දැන් අපේ ඌවමනාව මොකද්ද? සංඛ්‍යා තුන ලබාගෙන එකතුව සහ සාමාන්‍ය අගය total and average කියලා අපි කියනවා නේද එකතුවයි සාමාන්‍ය අගයයි ප්‍රතිදානය කරන්න ඕනේ output කරන්න ඕනේ ඒක තමයි අපේ program එකේ උවමනාව. එතකොට program එක නිකම්ම දැන් අපි මේකට පස්සේ නිකම්ම කිව්වොත් එකතුවයි සාමාන්‍ය ප්‍රතිදානය කරන්න කියලා වැඩේ හරියන්නේ නැහැ. මොකද මම කිව්වා program එකක් කියලා කියන්නේ පුංචි ළමයෙක් වගේ. එයාට එකින් එක කියන්න ඕනේ. එහෙනම් අරගත්ත සංඛ්‍යා තුන එකතු කරන්න කියලා කියන්න ඕනේ. අරගත්ත සංඛ්‍යා තුනෙන් සාමාන්‍ය අගය ගන්න විදිය කියන්න ඕනේ. right එතකොට ඒකට ඒ ක්‍රියාවලි කොහොමද කරන්න කියන එක අපි මෙයාට කියලා දෙන්න ඕනේ. හරි. ඔන්න මම එක ක්‍රියාවලියක් total එක ගන්න ක්‍රියාවලිය පෙන්නනවා. කොහොමද? අපිට ක්‍රියාවලියක් අඳින්න පුළුවන් ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ. ඒක නිසා මට සරලව ලියන්න පුළුවන් total equal x plus y plus z. බොහොම සරල ක්‍රියාවලියක්. right මේක ඍජු කෝණාශ්‍රයක අපි පෙන්නනවා. right x plus y plus z. ඒතර මේක ඔයගලන්ට වෙන විදිහකට ලියන්න බැරිද? පුළුවන්. ඍජු කෝණාශ්‍රය ඇතුලේ x සහ y සහ z එකතු කර එකතුව ලබා ගන්න. එහෙම ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. right හරි. දැන් එතකොට total එක අපි අරගත්තා. එතකොට මේක අපි සිංහලෙන් ලියනවා නම් නේද? එකතුව සමානයි x එකතු කිරීම y එකතු කිරීම z කියලා ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නැත්තම් සිංහල අයට total equal x plus y plus z කියන එක ලියන්නත් පුළුවන්. ඒකත් ගැටලුවක් නැහැ. හරිද? හරි. මම මෙතන එකතුව කියන එක ලියනවා. එකතුව සමානයි x එකතු කිරීම y එකතු කිරීම z. එතකොට දැන් ඔයගොල්ලෝ මේක ලියා ගන්නකොට ඉංග්‍රීසි 6 ඉංග්‍රීසි එක ලියා ගන්න සිංහල 6 සිංහල එක ලියා ගන්න. ඕ පුතේ කවුරුහරි කතා කරන්න වුණා. හරි. වැරදිලා වෙන්නේ. right. හරි. දැන් එතකොට xyz ලබා ගත්තයින් පස්සේ අපේ එක වැඩක් හරි. එකතුව ගන්න එක හරි. නමුත් සාමාන්‍ය අගය ගන්න එක තාම සිද්ධ වෙලා නැහැනේ. ඇවරේජ් ගන්න එක. ඇවරේජ් ගන්න අපිට පුළුවන් ක්‍රම කීපයකට නේද? අපිට පුළුවන් ඇවරේජ් එක ගන්නවා කියලා ලියන්න x එකතු කිරීම y එකතු කිරීම z වරහන් ඇතුලේ දාලා බෙදීම 3.
average එකට සමාන කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් average සමානයි total බෙදීම 3 කියලා. ඒක හරි ලේසි නේද? ඔය කැමති විදිහකට ලියන්න පුළුවන්. right? එතකොට මම මෙතන පාවිච්චි කරනවා average වලට AVG කියන කෙටි පදය. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට කැමති විදිහකට අරගන්න පුළුවන්. හැබැයි වඩාත්ම ගැළපෙන විදිහ තමයි නේද? අර්ථයක් ඇති වෙන විදිහට ලියන එක. right? ඒක නිසා මම මේක average කියලාම ගන්නම්. ඔයගලන්ට මේ ප්‍රැක්ටිස් එක දෙන්න හොඳ නැති නිසා. right? average equals total divide by 3. අවශ්‍ය නම් ඕක x එකතු කිරීම y එකතු කිරීම z බරහන් ඇතුලේ දාලා බෙදීම 3 දාන්නත් පුළුවන්. එකම දේ. සිංහලෙන් නම් සාමාන්‍යය සමානයි එකතුව බෙදීම 3. එතකොට මේකත් process එකක් නේද? ඒක නිසා මෙයා යන්නේ ඍජු කෝණාශ්‍රය ඇතුළෙම තමයි. හරි. ඔන්න අපි ඌමනා දේවල් ටික කෙරලා ඉවරයි දැන්. ඒ කියන්නේ ක්‍රියාවලිය ටික නේද? ටෝටල් එක ගන්න ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඇවරේජ් එක ගන්න ක්‍රියාවලියක් සිද්ධ වුණා. මේ දෙකම එකම ඍජු කෝණාශ්‍රය ලියන්න බැරිද? පුළුවන්. එතකොට පොඩ්ඩක් පැහැදිලි ගතිය අඩු වෙන්න පුළුවන්. නමුත් වැරදි නෑ. මොකද එක ළඟ සිද්ධ වෙන ක්‍රියාවලි දෙකක්. තැන් තැන් වල සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට එක ඍජු කෝණාශ්‍රයක ලියන්න බෑ පුතේ. ඒ කියන්නේ ක්‍රියාවලියක් සිද්ධ වෙලා ඊට පස්සේ ආය ආදානයක් ප්‍රතිදානයක් වෙනවා නම් එතකොට ඒක ලියන්න ඕනේ අපි මොනවාද සමාන්තර ආශ්‍රයයක් ඇතුළේනේ. එතකොට ඊට පස්සේ සිද්ධ වෙන ක්‍රියාවලියක් නැවත අරගෙන අර දෙන්න එකතු කරලා නේද? කියන්නේ මේ දෙක අතර මැද්දේ අපි සමාන්තර ආශ්‍රයයක් තිබුණා නම් අපිට මේ දෙක එකට ලියන්න බෑ. දැන් ලියන එක ප්‍රශ්නයක් නෑ. මොකද මේ දෙන්න එක ළඟ සිද්ධ වෙන ක්‍රියාවලි දෙකක්. හරි. මේකට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඩිස්ප්ලේ කරනවා නේද? අවුට්පුට් කරනවා. එතකොට අවුට්පුට් කරනවා කියලා කියන්නේ මොනිටර් එකේ පෙන්වන්න ඕනේ. ඒක එහෙම තමයි මේක කියලා තියෙන්නේ. display total and average of those එහෙනම් එකතුව සහ සාමාන්‍ය පෙන්වන්න. එතකොට ඒක අපිට එක output box එකක නැත්තම් සමාන්තර ආශ්‍රයයක් ඇතුලේ ලියන්න පුළුවන්. right? එහෙනම් මට ලියන්න පුළුවන් කොහොමද? output කියලා ලියන්නත් පුළුවන් නැත්තම් display කියලා ලියන්නත් පුළුවන්. වඩා ලස්සනයි නේද? display total and average. සිංහලෙන් නම් එකතුව හා සාමාන්‍යය පෙන්වන්න. එතකොට මෙයා එන්නේ මොකකින්ද? සමාන්තර ආශ්‍රයයක් ඇතුලේ. හේතුව තමයි මෙයා output එකක්. අපි inputs outputs පෙන්වන්නේ සමාන්තර ආශ්‍රය ඇතුලේ. ඊට පස්සේ අපිට පුළුවන් අවසානයේ නැත්තම් end කියන එක නාව අරගන්න. එයා එන්නේ oval shape එකක. start එකයි end එකයි oval shape. input output කරන්නේ parallelogram එකේ සමාන්තර ආශ්‍රය. processors කරන්නේ processors පෙන්වන්නේ ඍජු කෝණාශ්‍රය rectangle එකේ. හරි. දැන් මේක හරියට ලියලා තියෙනවා නම් රතු පෑනක් අරගෙන හරි දාගන්න. right? වැරදි තියෙනවා නම් රතු පෑනක් අරගෙන හදාගන්න. රතු පෑනක් නැති කට්ටිය ඔයා ලියපු පෑනකින්, ඒ කියන්නේ ලිව්වේ කළු පාටින් නම් කළු පාට නොවන පෑනකින් හරි වැරදි හදාගන්න. මේක තේරුණාද හැමෝටම? මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. තාත්තේ පිළිවෙත් එකයි. ආනගේම මං කොහමද ගන්න. ඒක ඔය කට්ටිය නවත්තන්න බෑ කියලා නෙතුනිට විතර ඒක නවත්තන්න බැරි. අනිත් අය හැමෝටම නවත්තන්න. මයික් එක ඔන් වෙලා තියෙන්නේ කතා කරන පුතාගේ. ඉලක් කොඩි තුවක්කු කියලා තමයි නම තියෙන්නේ. පුතේ මයික් එක පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න. හරි. මේක තේරුණාද හැමෝටම? කන්ෆර්ම් කරන්න මට chat එකේ message එකකින්. right. හොඳයි.
හරි දැන් ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් ලියා ගන්න මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක පොඩි කරන්නම් සමහරලාට ගිය සතියේ එන්න බැරි වෙච්ච අය ඉන්න පුළුවන් ඒගොල්ලන්ට ප්‍රශ්නෙත් පේන විදිහට right හරි මම විනාඩි 3ක් 4ක් දෙනවා 5යි 20යි right ඊළඟ අද අපි ඊළඟට පටන් ගන්න අපේ decision box එක ගැන කතා කරන්න කොන්දේසි ආවම කොහොමද වැඩ කරන්න කියලා කතා කරන්න right පුළුවන් දිනුක එහෙම දාන්න පුළුවන් පුතේ x + y + z කියන තුන් දෙනා වරහන් ඇතුලේ තියන්න ඕනේ. කොහොම දැම්මොත් දැන් පුතා මට ලියලා එවලා තියෙන විදිහට දැම්මොත් වැරදි පුතේ. right දිනුක අහපු ප්‍රශ්නේ තමයි මේ average එක මෙහෙම ගන්න බැරිද කියලා. x + y + z බෙදීම 3. මෙහෙම ලියනවා නම් වරහන් තියෙන්න ඕනේ මේ විදිහට. වරහන් නැති වුණොත් මේකේ අර්ථය මොකක්ද? ඉසෙඩ්ව 3ෙන් බෙදලා xයි yටයි එකතු කරන්න කියන එක. එතකොට ඒක ගණිතමය විදියට ගත්තොත් වැරදි. හරි. පුතේ ඔයගලන්ගේ මයික්ස් ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න. right ගොඩක් කට්ටිය මයික් එක එක්ක දාන්න නැතුව ඔන් වෙනවා. නැත්තම් වැඩි සැලකිල්ලක් නැති නිසා ඔහේ ඔන් කරලා තියනවා වගේ තත්යකට එන්න පුළුවන්. right ලියාගෙන ඉවර නම් මට කියන්න ඕනේ මැසේජ් එකක් එවන්න. right කීප දෙනෙක්ම ලියලා ඉවරයි කියලා තියෙනවා. හරි. මම තව පොඩි වෙලාවක් තියන්නම්. හරි තාම ලියන අය ඉන්නවද?
ඉන්නවනම් පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න. නැත්නම් අපිට ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ උදාහරණයට යන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ උදාහරණයට යමු. right. දැන් මම අද කියලා දෙන්න හදන්නේ අපිට කොන්දේසියක් නැත්නම් අර අපේ පළවෙනි දවසේ අපි අඳිනකොට ඇන්දනේ කන්ඩිෂන් බොක්ස් එක මෙන්න මේ කන්ඩිෂන් එකක් පාවිච්චි කරන්න තියෙන බොක්ස් එක. මෙන්න මෙයාව පාවිච්චි කරන්නේ මොන අවස්ථාවලටද කියන්නේ. right. හරි. කොන්දේසි පාවිච්චි කරන තැන් දෙකක් අපිට හම්බෙනවා. right. ඔය තැන් දෙකට නැත්තම් ඔය අවස්ථා දෙකට අපි කියනවා සිලෙක්ෂන් එකක්, තේරීමක් සහ අයිටරේෂන් එකක්, පුනර්කරණයක් කියලා. right. එතකොට ಜಾති දෙකක් තියෙනවා. එකක් තෝරන්න වෙච්ච වෙලාවක්, අනිත් එක පුනර්කරණයක්, නැවත නැවත දෙයක් සිදු කරන්න වෙච්ච අවස්ථාවක්. right. right. යෂාන් ඔව් පුතේ කට්ටියම මියුට් වෙලා තියෙන්නේ. ඔයාගේ පැත්තට මොනවා හරි සද්ද ඉෂුව වෙනවද? නෑනේ. ඔව් සර් නිකන් මේ බල්ලෙක් බුරනවා වගේ සද්දයක් ඇහෙනවා. ඒක මගේ පැත්තෙන් එන සද්දයක්. මගේ මයික් එක විතරයි පුතේ ඔන් වෙලා තියෙන්නේ. හරි. right. හරි. එතකොට අපි කතා කර හිටියේ කොහොමද කන්ඩිෂන් එකක් මැනේජ් කරගන්නේ කියන එක. දැන් මේ කන්ඩිෂන් එක මම කිව්වා වගේ අවස්ථා දෙකකදී අපිට තේරීමක් කරන්න එනවා. එහෙම නැත්නම් සමහර අවස්ථාවෙදී පුනර්කරණයක් නැවත නැවත සිද්ධ කරන්න ක්‍රියාවලිය එනවා. එතකොට දැන් මතකද අපි අර පළවෙනිම දවසේ කතා බහ කරනකොට අපි කතා කරා පොත් බෙදන ක්‍රියාවලියක් ගැන නේද? පිටු 40 පොතක් නම් එක්කෙනෙකුට දෙනවා. 80 පොතක් නම් තව කෙනෙකුට දෙනවා. අනිතරතර කොන්දේසියක් තියෙනවා. නේද? පිටු 40 පොතක් නම් කියලා අපි අරගන්නේ කොන්දේසියක්. එතකොට ඔන්න ඔය වගේ කොන්දේසියක් අපේ ගැටලුවක් ඇතුලේ තියෙනවා නම් අපි පාවිච්චි කරනවා කන්ඩිෂන් බොක්ස් එකක්. right. එතකොට මේ කන්ඩිෂන් බොක්ස් එක ඩයමන්ඩ් ෂේප් එකක්, දියමන්ති හැඩයක් තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රශ්නෙට අදාළව අපිට දීලා තියෙන සිදුවීමට අදාළව අපිට තේරුම් ගන්න වෙනවා මේ අපිට කියලා තියෙන මේ කොන්දේසිය තේරීමකට අදාළ කොන්දේසියක්ද, සිලෙක්ෂන් එකකට අදාළ කොන්දේසියක්ද, පුනර්කරණයක්, අයිටරේෂන් එකකට අදාළ කොන්දේසියක්ද කියලා. right. ඒක හරියට මෙන්න මේ වගේ. ඔයාට ගෙදර යනකොට හන්දියක් හම්බෙනවා. ඒ හන්දියේ පාරවල් දෙකෙන්ම ඔයාගේ ගෙදරට යන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් වම් අත පැත්තේ තියෙන පාර හෝ දකුණු අත පැත්තේ තියෙන පාර තෝරගන්න. එතකොට ඔයා වාහනයක නම් යන්නේ, ඔයා ඩ්‍රයිවර් කියලා හිතුවා, ඔයා ට්‍රැෆික් එක අඩු පාර තෝරගන්නවා නේද? එතනදී ට්‍රැෆික් එක අඩුයි කියලා පේන පාර. right. එතකොට ඒක ඔයාගේ කොන්දේසියක්. ඔයාගේ කන්ඩිෂන් එක ඔයා බලන්නේ ට්‍රැෆික් එක අඩුද? right. ට්‍රැෆික් එක අඩුද කියන කොන්දේසිය බලලා
ඔව් කියන පාරේ ඔයා යනවා. ට්‍රැෆික් එක අඩුද කියන ප්‍රශ්නෙට උත්තරේ ඔව් කියලා තෝරන පාරේ ඔයා යනවා. ඒතර ඔයාට අනිත් පාර පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා ඒ පාරේ ගිහිල්ලා ඔයාගේ ගමන අවසන් කරනවා. නැවත නැවත සිද්ධ කරන්නේ නැහැ. ඇල්ගොරිතම්ස් වල තියෙනවා අපේ ගැටලු වල තියෙනවා නැවත නැවත සිද්ධ වෙන දේවලුත්. right දැන් අපි කැල්කියුලේටරයක් අරගෙන අපි නම්බර්ස් කීපයක් එක දිගට එකතු කරගෙන ගියොත් එකතු කරනවා කියන ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා නේද? අපි කැල්කියුලේටර් එකකින් එකතු කරන විදිය නිකන් මතක් කරන්න. අදාළ අංකය ගහනවා එකතු කිරීමේ බටන් එක ඔබනවා. ආයෙත් ඊළඟ අංකය ටයිප් කරනවා එකතු කිරීමේ බටන් එක ඔබනවා. ආයෙත් ඊළඟ අංකය ටයිප් කරනවා එකතු කිරීමේ බටන් එක ඔබනවා. එතකොට එතනදී අපි කරන්නේ පුනර්කරණයක්. නැවත නැවත සිදු කිරීමක්. එකම ක්‍රියාවලිය. අංකයක් ලබා දෙනවා එකතු කරනවා. අංකයක් ලබා දෙනවා එකතු කරනවා. එතකොට එහෙම එකකට අදාළවත් අපිට කොන්දේසි නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි මෙතන මම දැන් මේ මොහොතේ ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ සිලෙක්ෂන් එක තේරීම කියන එක කොහොමද කරගන්නේ කියලා. right අපි දෙයක් තෝරගන්නයි දැන් යන්නේ. හරි. මේ බලන්නකෝ මම සාමාන්‍ය සරල උදාහරණයක් අරගන්න. right මගේ උදාහරණය තමයි මම අරගන්නවා පරිශීලකයාගෙන් අගයක්. ඒ අගය බිඳුවට වඩා වැඩි නම් මම ධන සංඛ්‍යාවකි කියලා අවුට්පුට් කරනවා. right එහෙම නෙවෙයි නම් ඒ කියන්නේ බිඳුව හෝ බිඳුවට වඩා අඩු අගයක් නම් මම මුකුත් කරන්නේ නැතුව මගේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. ඒ කියන්නේ අපි හදන්න යන ප්‍රෝග්‍රෑම් එක කම්පියුටර් එක ඔන් වුණාම ප්‍රෝග්‍රෑම් එක රන් වුණාම එයා අපෙන් නම්බර් එකක් ඉල්ලනවා. අපි එයාට 35 කියලා දුන්නොත් ධන සංඛ්‍යාවක්. එතකොට එයා පෙන්නනවා ධන සංඛ්‍යාවකි කියන එක මොනිටර් එකේ. පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. අපි ඒ ප්‍රෝග්‍රෑම් එකම ආයෙසරයක් රන් කරලා බිඳුව දුන්නොත් ඒක ධන සංඛ්‍යාවක් නෙවෙයිනේ. අපි ධන සංඛ්‍යාව අඳුනගන්නේ බිඳුවට වඩා විශාලයි. බිඳුව දුන්නොත් මුකුත් දෙන්නේ නැහැ. නිකම්ම ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. මම ආයෙසරයක් ඒ ප්‍රෝග්‍රෑම් එක ඕන් කරලා ඍණ 2 කියලා දුන්නොත් ආයෙසරයක් මුකුත් අවුට්පුට් කරන්නේ නැහැ. එයා ඍණ 2 කියන ඉන්පුට් එක ගන්නවා විතරයි ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. අපේ ප්‍රෝග්‍රෑම් එකේ යෝමනාව මොකද්ද? ධන සංඛ්‍යාවක් දුන්නොත් ධන සංඛ්‍යාවකි කියලා මොනිටර් එකේ ඩිස්ප්ලේ කරලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. නැත්නම් නිකම්ම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. ධන සංඛ්‍යාවක් නොවේ නම් නිකම්ම ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න. හරි. ඔන්න මම අරගන්නවා මගේ උදාහරණේ. right මේක example 2. right මගේ ප්‍රශ්නේ තමයි පරිශීලකයාගෙන් සංඛ්‍යාවක් අපි දන්නේ මොන සංඛ්‍යාවක්ද එයා දෙන්නේ කියලා. සංඛ්‍යාවක් ලබාගෙන එය ධන සංඛ්‍යාවක් නම් right වරහන් ඇතුලේ මම ලියනවා බිඳුවට වඩා විශාල නම්. ධන සංඛ්‍යාවකි. ඒක මම උද්දෘත කමා යටතේ දාන්නේ. ධන සංඛ්‍යාවකි යන්න ප්‍රතිදානය කරන වැඩසටහනට අදාළ ගැලීම් සටහන අඳින්න. right හරි. ඒක ඉංග්‍රීසි වලුත් මම මෙහෙම ප්‍රශ්න ලියන්නම්. එතකොට ඕගොල්ලෝ මේ වෙලාවේ ප්‍රශ්න ලියා ගන්න පුතේ. ඒක අපිට ලේසි. draw a flow chart display
positive number. Positive number when user inputs a positive number. A number larger than 0. හරි විනාඩියක් අරන් ඕක ලියා ගන්නකො. හරි ඔන්න මම දැන් මේක අඳිනවා. right දැන් බොහෝම පරිස්සමට මේක බලාගෙන ඉන්න කොහොමද මම මේක විසඳගන්නේ කියන එක. right දැන් මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපිට තියෙනවා. සංඛ්‍යාවක් ලබා ගන්නවා. ධන සංඛ්‍යාවක්ද කියලා අපි චෙක් කරගන්න ඕනේ. ධන සංඛ්‍යාවක් නම් ධන සංඛ්‍යාවක කියලාම මොනිටර් එකේ පෙන්වන්න ඕනේ. එහෙම නෙවෙයි නම් නිකම් ඉවර වෙන්න ඕනේ. නැත්නම් ධන සංඛ්‍යාවක් කියලා පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරගන්න ඕනේ. හරි. පුරුදු විදියට අපි මොකද කරන්නේ? ස්ටාර්ට් කරගන්න ඕනේ නේද? හරි අපි ස්ටාර්ට් කරමු. ඔන්න අපි ස්ටාර්ට් කරමු. ස්ටාර්ට්. හරි ආරම්භය. ආරම්භ කරලා ඉවරුණායින් පස්සේ කරන්න තියෙන පළවෙනි දේ. අපි පරිශීලකයාගෙන් අංකයක් ගන්න ඕනේ නේද? ගන්න නැතුව අපිට චෙක් කරගන්න විදිහක් නැහැනේ. එහෙමනම් අපි එයාට අංකයක් දෙන්න ගැළපෙන විදිහ නැත්නම් එයාට අංකයක් ලබා දෙන්න ගැළපෙන විදිහේ උපදේශක් නැත්නම් ක්‍රියාව කියන්න. එහෙනම් සංඛ්‍යාවක් ලබා ගන්න. නේද? obtain a number. මේක මොකද්ද? ඉන්පුට් එකක්. ඒක නිසා අපි ඒක සමාන්තර ආශ්‍රයක අඳිනවා. දැන් තමයි චැලෙන්ජ් එක. දැන් සංඛ්‍යාව ගත්තා. දැන් චෙක් කරගන්න ඕනේ මෙයා ධන සංඛ්‍යාවක්ද නෙවෙයිද කියලා. එහෙමනම් අපිට පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට කොන්දේසියකට අපි හිර වෙනවා. කොන්දේසියකට හිර වෙනවා කියන්නේ අපිට පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ කන්ඩිෂන් බොක්ස් එක. එයාට පාරවල් දෙකක් තියෙනවා. yes කියන පාර තියෙනවා. no කියන පාර තියෙනවා. ඒ කියන්නේ ඔව් කියන පාර සහ නැත කියන පාර. දැන් මෙන්න මේ වැඩේ හොඳට අහගන්න. හොඳට අහගන්න මේ වැඩේ. ඕගොල්ලෝ මේ කන්ඩිෂන් බොක්ස් එක ඇතුලේ අහන්න යන ප්‍රශ්නේ මම මේක කලින් එදා අඳිනකොටත් කිව්වා. මේ කන්ඩිෂන් බොක්ස් එක ඇතුලේ අහන්න යන ප්‍රශ්නේ ඔව් සහ නැහැ කියලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න ඕන. දැන් අපි උවමනාව සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්ද කියලා දැනගන්න එක. අපි අහන ප්‍රශ්නේ ඔව් සහ නැහැ කියන විදිහට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න ඕන. හරි. දැන් මට කට්ටිය හිතලා බලලා කියන්න. chat එකේ message එක එවන්න. මොන විදිහටද අපි මේක කියන්නේ ඔව් සහ නැහැ කියලා උත්තර දෙන්න පුළුවන් වෙන විදිහට මේ ප්‍රශ්නේ අහන්නේ. කියන්න බලන්න, සජෙස්ට් කරන්න බලන්න. යෝජනා කරන්න බලන්න එක එක දේවල්. කොහොමද මොන වගේ ප්‍රශ්නයක්ද අපි අහන්නේ? ඔව් right දසුන් අත උස්සලා තියෙනවා.
chat message එකක් දාන්න නැත්නම් mic එක on කරලා කිව්වත් කමක් නැහැ මොකද mic එක on කරන්න එපා කියලා මම කිව්වේ මේ කට්ටියම කතා කරන්න ගත්තොත් අවුල් වෙන්න පුළුවන්. ඔව් දිනුක very good. Is it positive number? Very good. Right ධන සංඛ්‍යාවක්ද? අපි ධන සංඛ්‍යාවක්ද කියන එක ඔව් යෂාන් ඔව් අපි ධන සංඛ්‍යාවක්ද කියන එක අඳුනගන්නේ කොහොමද? ඔයගොල්ලෝ අහපු ප්‍රශ්නේ හරි. නමුත් මේක ප්‍රෝග්‍රෑමින් වලට ගියාම දැන් මේ අපිට දීපු නම්බර් එකත් එක්ක තමයි අපි වැඩ කරන්න ඕනේ. ඒතර අපිට දීපු නම්බර් එක දැන් අපිට බෑනේ කම්පියුටර් එකෙන් අහන්න ධන සංඛ්‍යාවක්ද කියලා. ඒක අපි කම්පියුටර් එකට කියන්න ඕනේ ධන සංඛ්‍යාවක් කියලා හඳුනාගන්නේ මෙන්න මෙහෙමයි. අන්න ඒක තමයි අපේ ප්‍රශ්නේ වෙන්න ඕනේ. කොහොමද අපි සංඛ්‍යාවක් very good isuka very good. Is it larger than 0? Very good Anupama. Is it larger than 0? අන්න හරි. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ වෙන්න ඕනේ. ඔයගොල්ලෝ අරගත්තේ නම්බර් එකක් නේද? ඉංග්‍රීසියෙන් ලියනවා නම් is වලින් පටන් ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න පුතේ මෙතන අපි මේ flow chart වල ප්‍රශ්නයක් අහන්නේ is කියන වචනෙන්. is is කියන වචනෙන් හරි are කියන වචනෙන් හරි are අපි මෙතනට if කියන වචනේ සමහර අය පුරුදු වෙලා තිනවා if දාන්න සමහර papers වලත් තිනවා if කියලා පාවිච්චි කරලා ඒක හරි ස්ටෑන්ඩඩ් එක නෙවෙයි සම්මතය නෙවෙයි අපි is හරි are හරි ගොඩක් වෙලාවට අපි is තමයි පාවිච්චි වෙන්නේ. ඒතර අපි මෙතන අහන්න ඕනේ ප්‍රශ්නේ is number මේ බලන්න මේක mathematically මෙහෙම ලියන්න පුළුවන් is number larger than 0 නේද? විශාල ලකුණ පාවිච්චි කරලා is number larger than 0. සිංහලෙන් අහනවා නම් is එකක් නැහැනේ සිංහල වල නේද? සංඛ්‍යාව විශාලයි බිඳුවද? ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන්න ඕන. right? ඔන්න ඔය විදිහට තමයි අපි ඔය කොන්දේසියකට අදාළ වෙන ප්‍රශ්නයක් මැනේජ් කරගන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් නෑ කියලා දෙන්න පුළුවන් වෙන්නත් ඕනේ. අපේ ගැටලුව විසඳන ආකාරය එකක් වෙන්නත් ඕනේ. right? හරි. මේ ප්‍රශ්නය අහපු විදිය තේරුණාද? කාට හරි තේරුම් නැත්නම් මට කියන්න නැවත වතාවක් කියලා දෙන්න පුළුවන්. දැන් ඔයාගේ ජීවිතේ ඔයා හිතාගෙන ඉන්නව නම් නිකමට හරි ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න මේ ඔයා ප්‍රෝග්‍රෑමර් වෙන්න පටන් ගන්න තැන මතක තියාගන්න. ඒක නිසා මුල හොඳට අල්ල ගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. right? ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට සාමාන්‍යයෙන් නේද? කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියන එක ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ප්‍රෝග්‍රෑමර් කියලා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් කෝඩ් කරන කෙනාට. right? අපි සිංහලෙන් කියනවා ක්‍රම ලේඛකයා කියලා. ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ගේ ස්ටාර්ටින් සැලරි එක පටන් ගන්න සැලරි එක රුපියල් 60-70000කින් උඩ තියෙන ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙනවා කියලා. right? ඒතකොට ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන එක ලේසි නෑ. ඒක අමාරුයි. හැබැයි ඔයා පටන් ගන්න ඕනේ. හිතනවා නම් කම්පියුටර් සයිඩ් එකෙන් කවදා හරි දවසක යන්න නේද? ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙනවා නම් මේ තමයි ප්‍රෝග්‍රෑමින් පටන් ගන්න තැන. හරි. right. ඔන්න එහෙනම් මම ඉස්සරහට යනවා. ඔන්න අපි ප්‍රශ්නේ අහුවා. දැන් ඔව් නම් මොකද කරන්න ඕනේ? කියන්න බලන්න ඔව් නම් මොකද කරන්න ඕනේ? මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් නම් අපි මොකද්ද කරන්න ඕනේ? අර මැසේජ් එක ඩිස්ප්ලේ කරන්න ඕනේ. very good. මැසේජ් එක ඩිස්ප්ලේ කරන්න ඕනේ. මොකද්ද මැසේජ් එක? ඒක ධන සංඛ්‍යාවක් කියලා. ධන සංඛ්‍යාවකි කියන මැසේජ් එක ඩිස්ප්ලේ කරන්න ඕනේ. නේද? නැතනම් මොකද කරන්න ඕනේ? ධන සංඛ්‍යාවක් නොවේ. අන්න වරද්දගත්තා. ධන සංඛ්‍යාවක් නොවේ කියලා මම ඩිස්ප්ලේ කරන්න කියලා නෑනේ පුතේ ප්‍රශ්නේ. ඒක නිසා ඒක ඩිස්ප්ලේ කරන්න යන්න එපා. very good අනුපම. ඒක නෝනම් end කරන්න ඕනේ. ඒ කියන්නේ නිකම්ම අවසන් වෙන්න ඕනේ. නේද? හරි. අපි ওই වැඩේ කරමු. මේලා නම්බර් එක බිඳුවට වඩා විශාල නම් අපි මොකද කරන්නේ? display positive number. දැන් මේ positive number කියන එක මම ලියන්නේ උද්දෘතකමා යටතේ.
මොකද ඒක ඒ විදිහටම පෙන්වන්න අවශ්‍ය නිසා. නේද? ධන සංඛ්‍යාවකි ප්‍රතිදානය කරන්න. ඕක අවුට්පුට් එකක් නේද? අවුට්පුට් එක අපි ලියන්නේ සමාන්තර ආශ්‍රයක් ඇතුලේ. අපි දැනට මේ ඔව් කියන පාර ගැන විතරක් හිතමු. ධන සංඛ්‍යාවකි කියලා පෙන්නුවා. ඊට පස්සේ මොකද කරන්නේ? වැඩේ ඉවර කරන්න ඕනේ නේද? end අවසානයේ. දැන් නැත වුණොත් මොකද වෙන්නේ? මුකුත් පෙන්වන්නේ නැහැ. වැඩේ ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ වාගේ ෆ්ලෝ එක මෙන්න මෙතනට නැවත ඇවිල්ලා එකතු වෙන්න ඕනේ. මෙන්න මේ මම කරපු දේ පුතේ හරි වැදගත්. මේක හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ ඩීල් කරන්නේ, ඕගොල්ලෝ වැඩ කරන්නේ සිලෙක්ෂන් එකක් එක්කනම්, තේරීමක් එක්කනම්. ඔයාගේ මේ කොන්දේසියෙන් ඔයාව පාරවල් දෙකකට මෙහෙම බෙදනවනේ. මෙහෙම පාරවල් දෙකකට බෙදනවනේ. ඒක සිලෙක්ෂන් එකක් නම් ඔයාව ඇවිල්ලා හම්බ වෙනවා කොතනද? නැවත පොදු පාරකද? මෙන්න මේ පොදු මාවතක. මේ ඔයා නැවත කොමන් පාත් එකකටයි මේ වැටෙන්නේ. දෙන්නටම පොදුයිනේ මෙතනින් ඉස්සරහට. right? හරි. මේ කරපු දේ තේරුණාද? කන්ෆර්ම් කරන්න. ඔව් සර්. ඔව් සර්. right. අනිත් කට්ටිය ඔව් සර් තේරුණා. හරි. right good. හරි. දැන් මම තව පොඩි ප්‍රශ්නයක් අහනවා. අපිට මේ ප්‍රශ්නේ, කියන්නේ මේ කොන්දේසියේ අහපු ප්‍රශ්නේ මේ විදිහට විතරද අහන්න පුළුවන්. තව ක්‍රම තුනක් තියෙනවා මේක අහන්න. මොනවාද ක්‍රම තුන? දැන් හිතන්න. පූර්ණ සංඛ්‍යාවක් එනවද කියලා අර පූර්ණ සංඛ්‍යාවක් වෙනවද කියලා ඇහුවොත් අපේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන්නේ නැහැ පුතේ. දැන් අපි බලන්නේ මේක ධන සංඛ්‍යාවක්ද කියන එකනේ. ඒතර අපි එක විදියක් ලිව්වා සංඛ්‍යාව බිඳුවට විශාලද. එතකොට සර් පූර්ණ සංඛ්‍යාවක්ද කියලා හොත් ඒක ඒත් එන්න වෙනවද? බෑනේ පුතේ, පූර්ණ සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව වෙන්නත් පුළුවන්. නෑ සර් ඒක නෝ එකට දාලා එන්ඩ් කරන්න පුළුවන් නේද සර්? නෑ, අපිට පූර්ණ සංඛ්‍යාවක් කියලා ඇහුවොත් අපිට ධනද ඍණද කියලා හිතා ගන්න බැහැනේ. ඒකනේ තියෙන අවුල. මොකද පූර්ණ සංඛ්‍යා කිව්ව පමණින් ඒක ධනයි කියලා එන්නේ නැහැ. අපිට මේ සංඛ්‍යාව බිඳුවට වඩා විශාලද කියන එක තව විදිහකට අහන්න බැරිද? ඔයා භාගයට උත්තරේ භාගයක් තැනකට ආවා. ධන බින්දුවට දැසල ධන පූර්ණ සංඛ්‍යාව බෑ. එතකොට එකම ප්‍රශ්නය අහන්න. එතකොට එකම ප්‍රශ්නය අහන්න. කාටද පුළුවන්? බින්දුවට අඩු නැද්ද කියන එක? very good. අන්න ඒක තමයි අනිත් ප්‍රශ්න. අපිට අහන්න පුළුවන් සංඛ්‍යාව බිඳුව හෝ ඊට කුඩාද කියලා. මේ ප්‍රශ්නෙම. එතකොට මොකද වෙන්නේ? නැත කියන පැත්තට තමයි පොසිටිව් නම්බර් එක ඩිස්ප්ලේ වෙන්නේ. ඔව් කියන පැත්ත දැන් මේ මං ඇඳලා තියෙන එකේ නැත කියන පැත්ත වගේ ඉවර වෙනවා. right? ඒක තේරුණාද? ඔව් සර්. එතකොට මේ කොන්දේසිය අපිට අහන්න පුළුවන් ක්‍රම කීපයකින්. ඔන්න බලන්නකෝ. මෙන්න පළවෙනි ක්‍රමය. අපි අහපු විදිය කොහොමද? සංඛ්‍යාව විශාලයි බිඳුවද. අපිට ඕකෙම විරුද්ධ එක අහන්න පුළුවන්. සංඛ්‍යාව කුඩා හෝ සමානයි බිඳුවද. right? අපිට මේ පළවෙනි එක්කෙනාගේ නෙගටිව් එක නැතාර්ථය ඇහුවොත් සංඛ්‍යාව බිඳුවට විශාල නොවේද? නොවේද? right?
not larger than කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මම ඉංග්‍රීසි එකත් ලියන්න නැත්නම් නේද මේක ගන්න පුළුවන් number larger than 0 is number. ඒතර මෙතන අහන්න පුළුවන් is number not larger than 0. right එතකොට ඔය මේ තියෙන පළවෙනි ක්‍රමේ මෙතන තියෙනවා දෙවෙනි ක්‍රමේ තුන්වෙනි ක්‍රමේ ඕගොල්ලෝ අහපු අනිත් පැත්ත සංඛ්‍යාව කුඩයි බිඳුවද ඕක ඉංග්‍රීසියෙන් ඇහුවොත් නේද is number less than 0 හතරවෙනි ක්‍රමේ ඒකෙම නැත යන අර්ථය නේද සංඛ්‍යාව less than 0 නොවේද නේද is number not less than 0 තේරුණාද ඕගලන්ට ඔය කන්ඩිෂන් බොක්ස් එකේ අහන ප්‍රශ්නයක් ඔය විදිහට හතර ක්‍රමයකට අහන්න පුළුවන් අපි ගොඩාක් වෙලාවට හුරු වෙලා තියෙන ක්‍රමය තමයි මෙයා හැබැයි අනිත් විදිහෙන් ඇහුවා කියලා වෙනසක් නැහැ වැරදි නැහැ හැබැයි ඒක හරි විදියට හැන්ඩල් කරගන්න ඕනේ නේද හරි දැන් මම මේක කිව්වේ පොඩි අමතර දෙයක් විදියට ඒක ලියා ගන්න යන්න එපා අපි ඇඳගත්ත ෆ්ලෝ chart එක අපි හරියට උතන දාගමු දැන් හරි ලියා ගන්නකො සර් මේක ලියා ගන්නවද? ඔව් ඔය ටික ලියා ගන්න පුතේ. ප්‍රශ්නේ ලියාගත්ත නේද හැමෝම? ප්‍රශ්නෙත් මම පොඩ්ඩක් පෙන්වන විදියට දාන්නම්. නැත්නම් සමහර අයට ප්‍රශ්නේ ලියා ගන්න බැරි වෙච්ච අය ඉන්නවද දන්නේ නැහැ. හරි මම දැන් චුට්ටක් ෆ්ලෝ chart එක උඩහට අරගෙන ප්‍රශ්නේ ලියනවා ඕගොල්ලන්ට try කරන්න right
තාම ෆ්ලෝ chart එක ඉවර නැති අය ඉන්නවා නම් මට පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න. right ඔන්න නම් මම උඩට කරනවා. හරි මෙන්න ඔයගලන්ගේ ප්‍රශ්නේ. එතකොට අපි මේ කරන්නේ කීවෙනි ප්‍රශ්නේද? තුන්වෙනි ප්‍රශ්නේද? ඔව් තුන්වෙනි ප්‍රශ්නේ. right. මේක තමයි ඔයගලන්ගේ තුන්වෙනි ප්‍රශ්නේ. මම මේ උඩ කරපු එකට බොහොම ළඟ ප්‍රශ්නයක් ඔයගලන්ට දෙන්නේ. ටක් ගාලා ඇඳ ගන්න පුළුවන් එකක්. හරිද? බලන්නකෝ. හරි. ප්‍රශ්නේ තමයි සංඛ්‍යාවක් අරගන්න ධන සංඛ්‍යාවක් නම් ඒක ධන සංඛ්‍යාවක් කියලා ඩිස්ප්ලේ වෙන්න ඕනේ. ඍණ සංඛ්‍යාවක් නම් ඒක ඍණ සංඛ්‍යාවක් කියලා ඩිස්ප්ලේ වෙන්න ඕනේ. යූසර් බිඳුව මොනම අවස්ථාවකදීවත් දෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ උපකල්පනය කරන්න ඕනේ. මොකද බිඳුව දුන්නොත් මේකට ප්‍රශ්නයක් වෙනවා. බිඳුව ධනවත් ඍණවත් කියලා අපි සලකන්නේ නැහැ. හරි? right. ඉංග්‍රීසි එක මම මෙතන යටින් ලියනවා. සිංහල කට්ටිය ලියාගෙන වැඩේ පටන් ගන්න.
right ටක්කාල කරන්න බලන්න මං ඔයගලන්ට මේකට ටයිම් එක දෙනවා 6:01යි දැන් වෙලාව 6:07 වෙනකම් විනාඩි 6ක් 6:07ට මං උත්තරේ අඳිනවා ඉවර නම් ඊට කලින් ඉවරයි කියන්නේ හරි සර්. right පොඩක් අනිත් අය ඉවරනකම් එමු ඉවරයි සර්. හරි
හරි අපි තව විනාඩියකින් අඳිනවා මේක. හරි අපි අඳිමු. right ඔන්න මම ස්ටාර්ට් කරනවා. හරිම ලේසි. right ආරම්භය start මං අංකයක් අරගන්නවා. obtain a number සංඛ්‍යාවක් ලබා ගන්න. ඒක ආදානයක්. ඊට පස්සේ මම සංඛ්‍යාව චෙක් කරනවා. දැන් මම ප්‍රශ්නේ කියලා තියෙනවා සංඛ්‍යාව විදිහට කවදාවත් පරිශීලක බිඳුව දෙන්නේ නැහැ කියලා මේ කියන අවස්ථාවේදී. right එහෙනම් මම අහනවා ප්‍රශ්නේ is number මම මෙතන මගේ condition එක මම දාන්නේ less than 0 කියලා. right less than 0. ඔයගලන්ට පුළුවන් larger than 0 පාවිච්චි කරන්න. අර මම කියපු ක්‍රම හතරම පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. සිංහලෙන් ඇහුවා සංඛ්‍යාව කුඩාද බිඳුවද? එතකොට සංඛ්‍යාව කුඩා බිඳුවද කියන ප්‍රශ්නෙට ඔව් කියන උත්තරේ දුන්නොත් yes දුන්නොත් මොකක්ද අපිට එන්න ඕනේ? ඍණ සංඛ්‍යාවක කියන එක නේද? එතකොට අපි මෙතන ලියන්න ඕනේ කොහොමද? ඉංග්‍රීසියෙන් නම් display negative number මේක output එකක්. මේක no වුණොත් මම යාව මෙතන පහළට ගන්නවා. ධන සංඛ්‍යාවකි වෙනවා. display positive number. right ඒකෙන් ඕනේ සමාන්තර ආශ්‍රයයක් ඇතුලේ. හරි ඊට පස්සේ මම මෙයාව end එකට අරගෙන ගියොත් මට කැමති එක්කෙනෙක් end එකට අරන් යන්න පුළුවන්. අනිත් එක්කෙනා ඒ පාත් එකට සම්බන්ධ කරගන්න ඕන. හරි වෙච්ච දේ පැහැදිලිද? හරියට ඇඳපු කට්ටිය හරි දාගන්න, වැරදි තියෙන කට්ටිය හදාගන්න. රතු පෑනකින් හදාගන්න පුළුවන් නම් වඩා හොඳයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි මම විනාඩි 2ක් දෙන්නම් වැරදි තියෙන කට්ටියට දේවල් ටික හදාගන්න. සර් ඔව් පුතේ. ඔය මේ ඍණ සංඛ්‍යාවක් තියෙන එක තියෙනවනේ. ඔව්.
ඒක මේ ධන එකේ යන ඊළඟ එකට ජොයින් කරන්න නැතුව ඍණ එක වෙනමෙන්ට් කරලා ධන එක වෙනමෙන්ට් කරන්න බැයිද? අර මේ මෙහෙමයි. ඩිස්ප්ලේ කරන එක දෙකටම දාලා. ඔව්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍ය සම්මතය ස්ටෑන්ඩඩ් එක ගැන පුතේ මම කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ එක ස්ටාර්ට් එකයි එක එන්ඩ් එකයි තියාගන්න කියලා. නමුත් එන්ඩ්ස් කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි අපේ සිලබස් එකේ අපි කතා කරන්නේ පුතේ එක එන්ඩ් එකක් ගැන විතරයි. ඒක නිසායි අපි ෆ්ලෝ එක නිතරම සම්බන්ධ කරන්නේ. මේ ෆ්ලෝ එක මෙහෙම සම්බන්ධ කිරීමත් එක්ක ඔයාට තව දෙයක් ෆිගර් අවුට් වෙනවා. ඒ කියන්නේ ඔයාට මේ ෆ්ලෝ චාර්ට් එක දිහා බලලා මේ තියෙන්නේ සිලෙක්ෂන් කන්ඩිෂන් එකක්ද කියලා එකක්ද නැද්ද කියන එක තෝරගන්නත් පුළුවන්. ඒක නිසා මේ පුතා කියන එක වැරදි නැහැ. නමුත් අපේ අඳින සම්මතයන් තියෙනවනේ. අන්නේ සම්මතයට අදාළව පොඩ්ඩක් හුරු වෙන්න. පුතා කියන එක වැරදි නෑ. right? excuse me sir. ඔව් පුතේ. සර් මේ ඕකේ සංඛ්‍යාව බිඳුරට විශාලද කියලා අරන් ගත්තර කමන්නේ නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ. කරන්න පුළුවන්. එතකොට ඔව් කියන පැත්තට තමයි ධන සංඛ්‍යාවක කියන එක එන්නේ. නැත කියන පැත්තට තමයි ඍණ සංඛ්‍යාවක කියන එක එන්නේ. හරි. ඒක පටල ගන්න එපා. ඕගලන්ට එක එක විදිහේ මම කියවනේ අර හතර විදිහකට ලියන්න පුළුවන්. ඒ කැමැති පැත්තකින් අරගන්න පුළුවන්. හරි මේක තාම ලියා ගන්න අය ඉන්නවද? නෑ සර් ඉවරයි. හරි. ලියන අය ඉන්නවනම් ටක් කාලා මට මැසේජ් එකක් දාන්න තාම ලියනවා කියලා. හරි හොඳයි. right. ඔන්න මම ඊළඟ ප්‍රශ්නේ දානවා මේක ටිකක් හිතලා කරන්න තියෙන ප්‍රශ්නයක්. හරි හිතලා කරන්න ඕනේ මම උදව්වකුත් දීලා තමයි දාන්නේ. හතරවෙනි question එක. මේක ඉවර කරන කෙනාට ලීව් වෙන්න පුළුවන්. බෑනේ නේද මට බලන්න විදිහක් නැහැ නේ. අපි කතා කරලම ලීව් වෙන්න බලමු. හරි? right. හරි. හතරවෙනි ප්‍රශ්නේ තමයි මේක. ඔයගොල්ලෝ ලියන්න පටන් ගන්න. හරි. එතකොට සංඛ්‍යාවක් ගන්නවා. මම මෙතන පොඩි වෙනස්කමක් කියනවා ලබා ගන්න ධන අගය කියලා අරගන්න. ලබා ගන්න ධන අගය. ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ සංඛ්‍යාවක කියලා, ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ සංඛ්‍යාවක කියලා අරගන්න ඕනේ. එතකොට අපි කොහොමද සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා අපි දැනගන්නේ? දෙකෙන් බෙදේද?
දෙකෙන් බෙදිලා දෙකෙන් බෙදන එකෙන්ම විතරක් නෙවෙයි. කියන්නේ අපි දෙකෙන් බෙදනවා කියලා අපේ ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒක හරි. අපි ඇත්තටම දෙකෙන් බෙදලා ඉතුරු වගේ නේද සලකන්නේ. නේද? දෙකෙන් ඉතුරු නැතුව බෙදෙනවා නම් ඉරට්ටේ. දෙකෙන් බෙදලා එකක් ඉතිරි වෙනවා නම් ඒක ඔත්තේ. ඒතර මතක තියාගන්න ඔයගලන්ට මේ ෆ්ලෝ chart එකේ මුලින්ම සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉතුරු අරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාගේ කොන්දේසිය එන්නේ ඉතුරු අගය එකද බිඳුවද වගේ ප්‍රශ්නයක් එක කොන්දේසිය විසඳ ගන්න. රයිට් ඔන්න ඔක ඔළුවේ තියාගෙන වැඩ කරන්න. රයිට් හරි මම ඉංග්‍රීසි ප්‍රශ්න මෙතන යටින් ලියනවා. සර් ඉවරයි. හරි පුතේ හොඳයි. ඉවරයි සර්. right very good. අපි අනිත් කට්ටියට පොඩි වෙලාවක් දෙමු කරන්න. දැන් ඉංග්‍රීසි එක ලියලා ඉවරුණා විතරයි. ඉවර අයට මම ප්‍රශ්නයක් දෙන්නම්. ඒක මම කටින් කියන්නම් right. දැන් අර උඩ ප්‍රශ්නේ අපි කරානේ ධන සංඛ්‍යාවක් නම් ධන ඍණ සංඛ්‍යාවක් නම් ඍණ කියලා. ඕගොල්ලෝ try කරන්න පරිශීලකයාගෙන් සංඛ්‍යාවක් අරගෙන ධන සංඛ්‍යාවක් නම් ධන කියලා පෙන්නන්න. බිඳුව නම් ශුන්‍යයි කියලා පෙන්නන්න ඕනේ. ඍණ සංඛ්‍යාවක් නම් ඍණ කියලා පෙන්නන්න ඕනේ. බලන්න ඒක කරගන්න පුළුවන්ද කියලා.
ඉවරයි සර්. හරි අනිත් අයත් ඉවරද? සර් අර දෙවැනියට දුන්න ප්‍රශ්න ඉවරයි කිව්වේ. දෙවෙනියට කියන්නේ ශුන්‍යයි කියලා කියන කීපකද? ඔව් සර්. අර බිඳුවක් පෙන්වන්න කියලා දුන්නේ. රයිට් ඕකේ රයිට් ඕකේ රයිට් ඕකේ. හා දැන් මම ඕක හිමින් සැරේ ඒ එවන්න. ප්‍රශ්නේ හම්බුන්නේ නැහැ. ඉන්නේ ප්‍රශ්න දැම්මේ නෑ මම නිකන් කටින් කීපෙත් විතරනේ උනේ. ඒ ප්‍රශ්නේ මම ඔය වැඩේ කරලා ඉවර කට්ටියට try කරන්න දුන්නේ. කොහොමද කියලා පොඩ්ඩක් try කරලා බලන්න. හරි අපි මේ ප්‍රශ්නේ අඳිමු. right හරි මේකත් හරි ලේසියිනේ නේද? මේක හැබැයි වරද්ද ගන්න පුළුවන් තැන් තියෙනවා. බලන්නකො හරියටම ඇඳුනක්ද කියලා. right හරි ඔන්න මම අඳිනවා. ආරම්භය start ඊළඟට නේද සංඛ්‍යාවක් ලබා මේක ධන සංඛ්‍යාවක් ලබා ගන්න කියන එක කිව්වනම් හොඳයි. obtain a positive value. එතකොට ඒක එහෙම තියෙන්න ඕනේ. මොකද අපි flow chart එකේ කියලා තියෙනවානේ ධන සංඛ්‍යාවක් ලබාගෙන කියලා නේද? දැන් පොඩි වැඩක් තියෙනවා කරන්න. දැන් මෙතනින් එකපාරටම කන්ඩිෂන් එකට ගියොත් වැඩේ අවුල් වෙනවා. මොකද කන්ඩිෂන් එකට ගිහිල්ලා අපි දෙකෙන් බෙදලා බිඳුවද කියලා බලලා ඔක්කොම දේවල් කරන්න ගියොත් කන්ඩිෂන් එක ඇතුලේ process එකක් කරා හා සමානයි. ඒක නිසා මුලින්ම අපිට පොඩි process එකක් තියෙනවා. මොකක්ද අපේ process එක? සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉතුරු අගය ලබා ගන්න ඕනේ. right ඔන්න ඔක අපි කියන්න ඕනේ. නේද? අපිට ඔක වචනෙන් කියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් mathematically represent කරන විදිහත් තියෙනවා. නමුත් වචනෙන් කියනකොට මම මෙඩිය කැමතියි. මොකද mathematical represent කරන්න ගියාම අපි පාවිච්චි කරන සමහර operators ඒවා program specific operators වෙනවා. right? ඒත් මේක වඩා හොඳයි ඔයාගේ වචනෙන් කියන්න පුළුවන්. කොහොමද වචනෙන් කියන්නේ? සංඛ්‍යාව දෙකෙන් බෙදා ඉතුරු අගය ලබා ගන්න නේද? obtain the remainder by dividing the value by 2. මෙතන by එක ඕනේ. obtain the remainder dividing the value by 2. එතකොට මේක මතක තියාගන්න process එකක්. ඒක නිසා ඒක එන්න ඕනේ ඍජු කෝණාශ්‍රයක් ඇතුළේ. ගොඩක් කට්ටිය මෙන්න මේ process එක හලනවා. අමතක ඒ කියන්නේ අමතක කරනව නෙමෙයි ඒගොල්ලන්ට මිස් වෙනවා. ඒගොල්ලෝ condition එක ඇතුළටම දාගන්න බලනවා. එහෙම වුණොත් වරදිනවා. right මෙයාට පස්සේ තමයි අපි condition එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපේ condition එකේ අහන්න ඕන උත්තරේ කොහමද? අපිට අහන්න පුළුවන් is remainder equals 0. නැත්නම් අහන්න පුළුවන් is remainder equals 1 කියලා. නැත්නම් අහන්න පුළුවන් is remainder not equal 0 කියලා. නැත්නම් අහන්න පුළුවන් is remainder not equal 1 කියලා. right සිංහලෙන් අහනවා නම් ඉතුරු අගය සමානයි බිඳුවද right එතකොට ඒකේ yes පාරක් තියෙන්න පුළුවන් no පාරක් තියෙන්න පුළුවන් right oh yes no
නැත. මගේ මේ ප්‍රශ්නයට අනුව ඔව් වුණොත් එයා ඉරට්ටේ සංඛ්‍යාවක්. ඉතුරු අගය බිඳුවට සමාන නම් ඉරට්ටේ සංඛ්‍යාවක් නේද? එහෙනම් ඉරට්ටේ අගයකි පෙන්වන්න. නැත්නම් display even number. ඔන්න එක output එක. අනිත් එක්ක නම මොකක්ද? පොත්තේ අගයකි පෙන්වන්න. display odd number. ඔන්න අනිත් output එක. මේක කරායින් පස්සේ අපේ වැඩේ ඉවරයි. අපිට කැමති පැත්තකින් end කරන්න පුළුවන්. අනිත් එක්කෙනා එතනට සම්බන්ධ කරන්න පුළුවන්. එයා මෙතනට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. තේරුණාද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ෆ්ලෝ chart එක අර මේ දෙකෙන් බෙදන එක මේ අර මේ ප්‍රශ්නය අහන තැනදිම මේ ඉතුරු වෙනවා නම් මේකට ඉතුරු වෙන්නේ නැත්නම් අරකට කියලා දාන්න පුළුවන්ද? බෑ පුතේ, ඒක වැරදි. හේතුව ඔයා දෙකෙන් බෙදනවා කියලා කියන්නේ process එකක්, ක්‍රියාවලියක්. ඒක පුතේ අපි ක්‍රියාවලිය ඇතුලේ තියන්න ඕනේ. මොකද දෙකෙන් බෙදලා අපි ඉතුරු අගය සලක දැන් ඔයා මේක ඇතුළේ ලියනවා නම් සංඛ්‍යාව දෙකෙන් බෙදූ විට ඉතුරු අගය සමානයි 1ද. එතකොට දෙකෙන් බෙදූ විට කියලා කියන්නේ process එකක්. තේරුණාද? ඒ නිසා එක process එකකට ගන්න ඕනේ. හරි සර්. හරි. right. උත්තරේ ලියා ගන්න. හරි කට්ටිය හරියට හරි දාගන්න. right. මේකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් 6:29 නිසා අපිට මෙතනින් සෙෂන් එක අද ඉවර කරන්න පුළුවන්. ඊළඟ දවසේ මේ කන්ඩිෂන්ස් එකකට වඩා වැඩි වෙන අවස්ථාවක්. දැන් ඔය මම අර කටින් කිව්වනේ එකක් කරන්න කියලා. බිඳුව නම් බිඳුව පෙන්වන්න, ධන නම් ධන පෙන්වන්න, ඍණ නම් ඍණ පෙන්වන්න කියලා. එතකොට අපිට කන්ඩිෂන්ස් එකකට වඩා පාවිච්චි කරන්න වෙනවා. අන්න එහෙම අවස්ථාවක් කරනවා. ඒ අවස්ථාව සහ iteration පුනර්කරණය කියන්නේ මොන වගේද කියන එක කතා බහ කරනවා. right? ඒක කරාම අපිට ඊළඟට තියෙන්නේ සූඩෝ කෝඩ් ලියනවා කියන එක අඳුනගන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ලබන සතියට පස්සේ සතියේ අපිට බොහෝ දුරට chance එකක් එයි පැස්කල් පටන් ගන්න. කියන්නේ කෝඩ් කරන එක පටන් ගන්න. right? හරි. මේකේ තියෙන දේවල් ඉවර කරා ගන්න. ඉවර කරලා ලීව් වෙන්න පුළුවන්. right? හරි. හැමෝටම good night. මම මේක මේ ස්ක්‍රීන් එක මෙහෙම තියනවා. ලියන කට්ටිය ලියා ගන්න. අනිත් කට්ටියට ලීව් වෙන්න පුළුවන්. right? හරි. thank you very much. good night හැමෝටම. මම මේ රෙකෝඩින් එක පුරුදු විදියට හෙට උදේ වෙනකොට වෙබ්සයිට් එකේ තියේවි. right? ඒ වෙලාවට ඔයගලන්ට රිෆර් කරලා ගන්න පුළුවන්.